සේවක වැටුප් EPF ETF pay වගේ දේවල් ගලපන්නයි අපි කතා කරන්න යන්නේ. ඔයාලට පේනවා මෙතන මම වැටුප් ලේඛනයක් දීලා තියෙනවා PIS Campus Private Limited පුද්ගලික සමාගමේ වැටුප් ලේඛනය 2020 සැප්තැම්බර් මාසයට අදාළ සේවකයාගේ නම මූලික වැටුප බේසික් සැලරි කියලා අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි සේවකයෙක්ට ලැබෙන මූලික වැටුප. කියන්නේ යා සේවාවට යද්දී රස්සාවකට යද්දී ළමයි මූලික වශයෙන් කතා කරගෙන යන ඔයාට මෙච්චර පඩියක් මම ගෙවන්නම්. එන්නේ පඩිය. මූලික වැටුප. ඊට අමතරව එයාට එකතු වෙන ළමයි දීමනා. ප්‍රවාහන දීමනා එකතු වෙනවා, දුරකථන ගාස්තු වලට දීමනාවක් එකතු වෙනවා. මොකද එයා සමහරක් වියදම් දරනවා ව්‍යාපාරේ වෙනුවෙන්. ඒ වෙනුවට එයාට allowance එකක් දීමනාවක් ලබා දෙනවා. ප්‍රවාහණයට එයා ගෙදර ඉඳන් රැකියා ස්ථානයට එනවට ඒ වගේ දීමනාවක් allowances. මේ දල වැටුප කියන දේ හැදෙන්නේ ළමයි මූලික වැටුපට දීමනා සියල්ල එකතු වුණායින් පස්සේ. අන්න එනවා අපිට දල වැටුප. මේ දල වැටුපෙන් සේවකයෝ සමහරක් වෙලාවට යම් ණය ගැනීම වගේ දේවල් කරනවා. ඉතින් මේ වගේ අඩු කිරීම අපි කියන සේවක ණය අඩු කිරීමක් මේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සේවකයා ණයක් අරන් තිනෝ මීට කලින් ව්‍යාපාරෙකින් ඒ ණය මුදල කොටස් වශයෙන් හෝ වාරික වශයෙන් එහෙනම් ව්‍යාපාරය වැටුප් ගෙවීමේදී අඩු කර ගන්න ඕන. pay උපයන විට ගෙවීම. උපයන විට ගෙවීම. මේක තමයි ඇත්තටම ව්‍යාපාරයේ වගකීමක් නෙමෙයි සේවකයාගේ වගකීමක්. ඒ කියන්නේ සේවකයා පෞද්ගලිකව තමන් උපයන ආදායම සඳහා රජයට ගෙවන්න බැඳී සිටිනවා. ඒ කියන්නේ ළමයි අර කියන්නේ ආදායම් බදු කියලා. සේවකයෙක් වශයෙන් රස්සාවක් කරන මිනිස්සෙකින් අපි ආය කරන්නේ උපයන විට ගෙවීම. pay tax එක. මෙන්න මේ pay tax එක උපයන විට ගෙවීම බද්ද පුතේ අඩු කරන්නේ සේවකයා විසින්. ඒ කියන්නේ ව්‍යාපාරය විසින්. එයාගේ වැටුපෙන් එයා රජයට ගෙවිය යුතු කොටස අඩු කරලා තියා ගන්නවාට මතකද අපි කලින් කතා කරා WHT. අන්න ඒ වගේ වැඩක් තමයි මේ. EPF 108 EPF 108 කියන්නේ ළමයි මෙන්න මේ සේවක අර්ථ සාධක අරමුදල කියන අරමුදල. මේක තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තුල පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එයාලට පෙන්ෂන් කියන එකක් නැහැ ළමයි. ඒකෙන්ද රජය උද්‍යෝගිමත් කරලා තිනවා ව්‍යාපාර නැත්තම් උත්සුක කරලා තිනවා ව්‍යාපාර වලට ඔයාලා EPF රැස් කර යුතුයි සේවකයා වෙනුවෙන්. ඒ කියන්නේ සේවකයාගෙන් ළමයි 108ක් ඉතුරු කරනවා. එයාට ගෙවද්දි ගෙවන්නේ 108ක් අඩු කරලා තමයි ගෙවන්නේ. සේවකයාගේ දල වැටුපෙන්. දල වැටුපෙන් 108ක් අඩු කරලා තමයි ගෙවන්නේ. ඒ 108ට එයා ගිහිල්ලා ව්‍යාපාරේ ගිහිල්ලා මහා බැංකුවට සල්ලි දෙනවා. අර 108ට. ඒ 108 විතරක් නෙමෙයි. මේක සේවකයන්ට තවත් වාසියක් වෙනවා. මොකද්ද? එයා නොදැන එයා ඉතුරුමුත් කරනවා. ඊට අමතරව ළමයි සේවකයා විසින් 112ක දායකත්වයක් මේ සඳහා ලබා දෙනවා. ඒ කියන්නේ මේක සේවකයාට, ඒ කියන්නේ ව්‍යාපාරයට තව වියදමක්. මේ ගෙවන වැටුපට අමතර වියදමක් මේ EPF 112 සේවක අර්ථ සාධක අරමුදල සඳහා 112 කියන දේ. හරි. එතකොට මේ 112 යටයි දෙකම ගිහිල්ලා ව්‍යාපාරයේ ගිහින් දෙන්න ඕනේ කාටද? ශ්‍රී ලංකා මහ බැංකුවට. මහ බැංකුව එයා ගාව තියාගෙන ඉඳලා පිරිමි සේවකයෙක් නම් අවුරුදු 55 පැන්නම එයාට ගන්න පුළුවන්. ස්ත්‍රියක් නම් ගැහැණු කෙනෙක් නම් එයාට අවස්ථාවන් කිහිපයක් දීලා තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ ඒ අවශ්‍යතාවයන් අවස්ථාවලදී එයාට නැවත මුදල් ලබා ගැනීම කරන්න පුළුවන්කමක් තියෙනවා. මේට අමතරව මහ බැංකුව ගාව මේ සල්ලි තියාගෙන ඉන්න මහ බැංකුව මොකද කරන්නේ? එයා අපිට පොලියක් ලබා දෙනවා. අපිට කියන්නේ ව්‍යාපාරයට නෙමෙයි. මෙන්න මේ එක් සේවකයාගේ ගිණුමට පොලියක් එකතු කරනවා. හරියට ළමයි බැංකුවක සල්ලි දාලා තිබ්බම මේකට පොලියක් එකතු වෙනවා වගේ වැඩක්. මීට අමතරව තවත් විතුරු ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ETF Employee Trust Fund සේවක භාරකාර අරමුදල. මේක තියෙන්නේ කායයටද? කායයටද ළමයි තියෙන්නේ මේක. සේවක භාරකාර අරමුදල ලේබර් ඩිපාර්ට්මන්ට් එක, කාම්කරු දෙපාර්තමේන්තුවට.
එහෙනම් කම්කරු දෙපාර්තමේන්තුවට අපි මේ ETF 103 දෙන්න ඕනේ. මේක ව්‍යාපාරයේ වියදමක් විතරයි. නැතුව සේවකයා කිසිදු දායකත්වයක් මේ සඳහා කරන්නේ නැහැ. ඉන්නේ 103ක් කවුරු ගිහින් දෙනවද? ව්‍යාපාරය ගිහින් දෙනවා මේ එක් සේවකයා වෙන්නේ. ඒ සඳහාත් ඔයාලට පොලියක් ලැබෙනවා. ඒක තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ යටතේ. මේ මුළු අඩු කිරීම කියන ළමයි සේවක ණය pay EPF 108 එකතුව. මෙන්න මේ එකතුව අඩු කිරීම මුළු අඩු කිරීම ලෙස අපි ගන්න. සුද්ධ වැටුප. ඒ කියන්නේ සේවකයාගේ අතට ලැබෙන මුදල. සේවකයාගේ අතට ලැබෙන මුදල ළමයි වෙන්නේ දල වැටුපේ. එයාට හිමිකම් තිබ්බ වැටුපේ මේ අඩු කිරීම අයින් කරාම ලැබෙන මුදල. හරි? මේ 112 103 මම දැන්වත් කතා කරා. හරි? ඔයාලට මේක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මම ගණනය කිරීම වෙන වෙනම පෙන්නලා තිනවා A B C D E F G ඔහොම කියලා. ඔයාලට ලේසි වෙන්නේ නැතුව එහෙම එකක් නැහැ. හරි? මම ලේසි වෙන්නේ මේ A B C D දාලා තියෙන්නේ. ඔයාලට මේක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ සංඛ්‍යාවල එකතුන්. එච්චර හිතන්න එපා ළමයි pay ගණනය කිරීම ගැන. pay ගණනය කිරීම ඔයාලට ඇත්තටම ඉන්නේ නැහැ ගණනය කිරීමක් වශයෙන්. මොකද ආදායම් බදු යටතේ අපි වාගේ විශේෂයෙන්ම බදුකරණය කියන විෂය 83 වන අධ්‍යයනයේදී තමයි අපි මෙන්න මේ ටැක්ස් එක ගැන කතා කරන්නේ. නමුත් pay ගිණුම් දැවීම ඔයාගේ විෂය නිර්දේශය තුළ මෙම විෂය නිර්දේශය තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒක නිසායි අපි මෙතනදී දිත්ත සටහන් සාකච්ඡාවට ලක් කරන්නේ. මේක වැටුප් ලේඛනයේ නැවතත් අපි සාකච්ඡා කරනවා පිරිවැයකරණයේ කොටසේ මේ විෂය යටතේම අවසන් කොටස්වලදී පිරිවැයකරණය යටතේ ශ්‍රම පිරිවැයකරණය යටතේ. නමුත් මම ඔයාලට දැම්ම දුන්නේ ඒක වඩාත් ලේසි වෙන්න. මොකද මට මෙතනින් එහාට මේ ටික කතා කරන්න මේ මම ගහපු වැටුප් ලේඛනයේ මාර වැදගත් වෙනවා. රයිට්? ආගල්ලා. සේවකීන්ගේ මූලික වැටුප බේසික් සැලරි. හරිම ලේසි. ව්‍යාපාරයේ ගෙවන වැටුප. වැටුප කියන්නේ ව්‍යාපාරයට වියදමක්. වියදමක් නම් ඒකේ දිත්ත සටහන වෙන්නේ වැටුප් හා වේතන ගිණුම හර. ළමයි මතක තියාගන්න අපි වැටුප් වලට වෙනමම ගිණුමක් ගහනවා වැටුප් පාලන ගිණුම කියලා. මේක ළමයි හොඳට මතක තියාගන්න වැටුප් පියවල අවසන් වුණායින් පස්සේ කීය වෙනවද? බිංදුව වෙනවා ළමයි. හරි? වැටුප් හා වේතන ඒ කියන්නේ වියදම් ගිණුමක්. වැටුප් හා වේතන ගිණුම හර 1050යි. වැටුප් පාලන ගිණුම බැර 1050යි. මම ඔයාලට එකින් එක මෙන්න මේ දිස්සඩාන් දීලා දිනවා. බලන්න වැටුප් හා වේතන ගිණුම හර A. වැටුප් හා වේතන ගිණුම හර වැටුප් පාලන කියලා 1050ක්. වැටුප් පාලන ගිණුම බැර 1050ක්. ඒ දිනේ ළමයි මෙන්න මේක. 1050. මෙන්න මේ මූලික වැටුපේ එකතුව. මෙන්න මේ තුන් දෙනාගේ HSM ගේ HAU ගේ SWJ කියන තුන් දෙනාගේ වැටුප් වල මූලික වැටුප් වල එකතුවට තමයි අපි මේ දිත්ත සනාන දැන්. දීමනා allowances. දීමනා කියන්නේ තමයි ව්‍යාපාරයට වියදමක්. වැටුප් ආවේතන වියදම් වගේම තමයි. ඒ වගේමයි දිත්ත සනාන එකම වෙනසක් වැටුප් ආවේතන ගිණුමට හර කරනවා වෙනවට දීමනා කියලා ගිණුමක් ගහගෙන අදාළ දීමනා වියදම් ගිණුමට හර කරනවා රුපියල් ලක්ෂ 3ක්. අදාළ දීමනා වියදම් ගිණුමට හර කරනවා රුපියල් ලක්ෂ 3ක්. වැටුප් පාලන ගිණුමට බැර කරනවා ළමයි රුපියල් ලක්ෂ 3ක්. වැටුප් පාලන ගිණුමට බැර කරනවා රුපියල් ලක්ෂ 3ක්. B කවුරු හරි කෙනෙක් මේක වැටුප් හා වේතන ගිණුමටම හර කරොත් වැරදීද? වැරදීද? එහෙම වැරද්දක් නෑ ළමයි. ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වඩා හොඳයි දීමනා වියදම් ගිණුමක් වෙනම පවත්වා ගැනීම. කොහොම කරත් ඒක පරිපාලන වියදමක්. එහෙම නැත්නම් ඒක මොන වියදමක් වෙනවද? පරිපාලන නෙමෙයි නම් ඒක බෙදා හැරීමේ වියදමක්. ඒක විකුණුම් සේවකයන්ට නම් කිව්වේ බෙදා හැරීම වියදම් නැති අපි ලයිස්තුගත කරන්නේ. හොඳයි. අඩු කිරීම ණය වාරික එන මේ වෙද්දි ළමයි මේ 1350 දාලා තියෙන්නේ. 1050 මෙතන දැම්ම වියදමයි වගකීමයි 300 මෙතන හර කරා මෙතන බැර කරා. එහෙනම් 1350ම දාලා තියෙන්නේ. සේවක ණය අඩු කිරීමක් නේ පුතේ. බලන්න ආරම්භක ශේෂය තියලා තියෙනවා රුපියල් ලක්ෂ 5ක්. ආරම්භක ශේෂය ලක්ෂ 5යි. දැන් මම HSM ගෙන් රුපියල් 50000ක් අඩු කරගෙන ඉන්නේ නම් දිත්ත සටහන ළමයි වැටුප් පාලනට මොකද එයාට ගෙවන්නේ නැහැ. වැටුප් පාලන ඇතුලේ දාලා තියෙන සේවකීන්ට ගෙවිය යුතු මුදල්.
නමුත් අපි පඩි ගෙවද්දී මේ 50 අඩු කරනවා. ඒකින්ද මම වැටුප් පාලන ගිණුම හර කරනවා. මම මෙතනදී මෙන්න මේ අඩු කිරීම සියල්ලේම එකතුව. සේවක ණය, පේයි සහ EPF 108. තුනේම එකතුව තමයි පුතේ මෙතනට 206ක් කියලා 2,06,000ක් කියලා හර කරේ. ඒ කියන්නේ මුළු අඩු කිරීම. මේ මුළු අඩු කිරීම සියල්ලම සේවකින්ට ගෙවන්නේ නැහැ. ඒක නිසා ඔයාගේ වැටුප් පාලන ගිණුම හර කරනවා. ඒක නිසා වැටුප් පාලන ගිණුම හර කරනවා. වෙන වශයෙන් බැර කරන්නේ. සේවක ණය ගිණුම 50000 බැර. 50000ක් බැර. පේයි වලින් පේයි ඇයි පේයි කියන්නේ පුතේ? පේයි කියන්නේ අහගන්න. පේයි කියන්නේ උපයන විට ගෙවි. ඒ කියන්නේ මෙන්න මේ එක් සේවකයන් අපි ගත්තොත් මෙතන 3 දෙනෙක් ඉන්නවා. HSM, HAU, SWJ. මේ 3 දෙනාම ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ඉන්න කට්ටිය. ඒක නිසා මෙයාලගෙන් ව්‍යාපාරය මොකද කරන්නේ? එයාලා එක් මාසිකව ගෙවිය යුතු ආදායම් බද්ද එයාගේ වැටුපෙන් අඩු කරනවා. ඒ අඩු කරන මුදල එයා ගිහිල්ලා දෙනවා පුතේ IRD එකට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඒක නිසා මම ගිහුව උපයන විට ගෙවීම් බදු ගිණුම නැත්නම් IRD ගිණුම, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගිණුම, ඒ ගිණුම යටතේ වාගේ බැර කරනවා රුපියල් 48000ක්. 48000ක් උපයන විට ගෙවීම් කියලා 48000ක් බැර කරනවා. ඊට අමතරව ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල් වලට මේ 1,60,000 මම සේවකයෙක්ගෙන් අඩු කරගෙන මට ඒක කන්න බොන්න තියාගන්න බෑ. මම ඒක ගිහින් දෙන්න ඕනේ කාටද? ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදලට. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල් ගිණුම. ඒක නිසා පුතේ බැර වෙනවා වැටුප් පාලන කියලා 1,60,000ක්. වැටුප් පාලන කියලා රුපියල් 1,60,000ක්. එහෙනම් මෙතනට වෙනකන් හරියි. ඊට පස්සේ ඔන්න දැන් අපි ඔක්කොම සියල්ලම අඩු කිරීම ඔක්කොම අනම්මනන් ටික කරලා ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් පුතේ මෙන්න මේ 3 දෙනාට අපි සල්ලි ගෙවනවා. ඒකට අපි කියන ශුද්ධ වැටුප, net salary එක. ඒ කියන්නේ දඩ වැටුපෙන් අඩු කිරීම කරයින් පස්සේ ලැබෙන ආදිය. මෙයාට අපි උදාහරණයක් ගමු HSM ගේ දඩ වැටුප ලක්ෂ 7යි. ওই ලක්ෂ 7ෙන් 1,45,000ක් අඩු කරනවා. එයාගේ මුළු අඩු කිරීම අඩු කරාම එයාට ලැබෙනවා රුපියල් 5,55,000. ඔය විදිහට මේ 3 දෙනාගෙම එකතුව රුපියල් 11,44,000යි. එහෙනම් ඔයාගේ වැටුප් පාලන ගිණුම හර වෙනවා 11,44,000 මුදල් කියලා. මුදල් පාලන ගිණුම බැර වෙනවා රුපියල් 11,44,000. මුදල් පාලන ගිණුම බැර වෙනවා 11,44,000. වැටුප් පාලන ගිණුම හර වෙනවා රුපියල් 11,44,000. මතක තියාගන්න මම දැන් මේ වැටුප් පාලන ගිණුම බලන්න යන්නේ. ඒකට හේතුව තමයි මුළු අඩු කිරීම වලට අදාළ දිච්ච සටහන් සියල්ල අපි දැම්මා සහ සේවකයන්ට වැටුප් ගෙව්වා. එහෙනම් තවදුරටත් වැටුප් පාලන ගිණුමේ ශේෂයක් තියෙන්න බෑ. අපි ඔබ චෙක් කරලා බලමු ඇත්තද මේ කියන්නේ කියලා. ඔව් බලන්න බැර පැත්තේ එකතු 1,350යි, හර පැත්තේ එකතු 1,350යි. එහෙනම් වැටුප් පාලන ගිණුම මොනවා වෙලා යනවද? වැහිලා යනවා. වැටුප් පාලන ගිණුම මෙතනින් එහාට නැහැ. එහෙනම් මේ ගිණුමේ වැඩේ ඉවරයි. යාගේ ජොබ් එක ඉවරයි. යාගේ ඩියුටි එක ඉවරයි. හරි. ඊළඟ මේ ටික අපි ඔක්කොම දාලා තියෙන්නේ. EPF 112 සේවක අර්ථ සාධක මුදල් වියදම. ඇයි මේ වැටුපට අමතරව සේව්‍යා ඒ කියන්නේ එම්ප්ලොයර් ව්‍යාපාරය විසින් සේවකයා වෙනුවෙන් 112ක අමතර පිළිවෙල. මේක ගණනය කරන්නේ පුතේ දල වැටුපෙන් 112. අපි HSM එක ගත්තොත් ලක්ෂ 7ෙන් 112ක් රුපියල් 84000 අමතර වියදමක් දරනවා කවුද? සේව්‍යා විසින්. මේක ව්‍යාපාර වියදමක්. ඒක නිසා අදිත්ත සටහන වෙන්නේ සේවක අර්ථ සාධක මුදල් වියදම් ගිණුම හර එකතුව 1,62,000යි. සේවක අර්ථ සාධක මුදල් වියදම් ගිණුම හර 1,62,000යි මේ දින්නේ පුතේ. ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල් දර 1,60,000යි. ඒ කියන්නේ ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල් දර වෙනවා EPF වියදම් කියලා 1,62,000. සේවක බාරකාර දල වැටුපෙන් 103. මේක කාට වියදමක්ද? සේව්‍යාට ව්‍යාපාරයට වියදමක්. එහෙනම් රුපියල් 13,50,000 රුපියල් 40,500යි. 40,500 දාලා දිස්සරහන වෙන්නේ සේවක බාරකාර මුදල් වියදම් ගිණුම හර ව්‍යාපාරයට වියදමක්. ගෙවිය යුතු ලේබර් ඩිපාර්ට්මන්ට් එකට අන්න ගෙවිය යුතු සේවක බාරකාර මුදල් බැර. එහෙනම් සේවක බාරකාර මුදල් ගිණුම වියදම් ගිණුම හර ගෙවිය යුතු සේවක බාරකාර මුදල් 40,500ක්
බැර. එහෙනම් අපි මේ ද්විත්ව සටහන් ටික දැන් දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ වාට මොනා කරන්නද? ශේෂ කරන්න. මෙන්න මේ ශේෂ කිරීමේදී මතක තියාගන්න ඔයා අනිවාර්යයෙන් මේ ගෙවිය යුතු ඒවා ගෙවනවානේ. ඒකින්ද අපි ද්විත්ව සටහන් එතනදි කතා කරනවා. මම මෙතන ලියලා නැහැ මුදලින් ගෙවන ඒවා ද්විත්ව සටහන් ටික. නමුත් මම එතනදී ඔයාලට කියන්නම් ඒත් එක්කම කොහොමද වෙන්නේ කියලා. මෙන්න ශේෂ කරයියා ලක්ෂ 5යි. ඔව් දෙපැත්තම ලක්ෂ 5යි. එහෙනම් ඉදිරියට ගෙන යන ශේෂය පහළට ගෙන ගියා ශේෂය 4,50,000ක්. ඉදිරියට ගෙන යනවා 4,50,000ක්. ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අපි දානවා සේවක ණය ගිණුම. මොකද මේක ව්‍යාපාරයට සේවක ණය ගිණුම කියන්නේ ව්‍යාපාරයට වත්කම. එහෙනම් වත්කම් වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශය යටතේ ජංගම වත්කම් යටතේ සේවක ණය ගිණුම කියලා රුපියල් 4,50,000ක් ශේෂයක් ඉදිරියට අරගෙන එනවා. උපයනයට ගෙවීම් බදු ගිණුම 48,000 ශේෂය තිබ්බේ. මම මුදල් ගෙවනවා ද්විත්ව සටහන වෙන්නේ උපයන විට ගෙවීම් බදු ගිණුම හර වෙනවා රුපියල් 48,000ක්. මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 48,000ක්. හේතුව මේක වගකීම් ගිණුමක්. වගකීම් ගිණුම ඉවරයි පුතේ. මුදල් ගෙවුවම වගකීම් අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. එහෙනම් උපයන විට ගෙවීම් බදු ගිණුම හර 48,000යි. මුදල් ගිණුම බැර 48,000යි. දීමනා වියදම් ගිණුම ලක්ෂ 3යි. ලාලට යනවා ලක්ෂ 3ක්. එහෙනම් ඔයාගේ ලාභ ගිණුමේ ආයතන නැත්නම් පරිපාලන වියදම් යටතේ රුපියල් ලක්ෂ 3ක් එනවා දීමනා වියදම් කියලා. වැටුප් හා වේතන ගිණුම යටතේ 1,050යි. ලාභයට වියදමක් නේ. වියදම් නම් යන්නේ ලාලට හර වෙනවා 1,050ක්. පරිපාලන වියදම් යටතේ ලයිස්තුගත වෙනවා අලුතෙන් වියදමක් වැටුප් හා වේතන කියලා 10,50,000ක්. වැටුප් පාලන ගිණුමේ ශේෂයක් නැහැ. එහෙනම් එතනින් යට ගිණුම නැහැ. සේවකාර්ය සාධකාර මුදල් වියදම් වෙන්නේ මෙන්න මේ 112 විතරයි වෙන්නේ. 1,62,000 විතරයි. මේ 1,62,000 විතර වියදම් ගිණුමට එන්නේ නැහැ. ඇයි හේතුව? මේක වියදමක් නොවන නිසා. මොකද ඒක අපි අඩු කරන්නේ සේවකයාගේ. සේවකයාගෙන් අඩු කරන එක මට වියදමක් නෙමෙයි. පැහැදිලිද? සේවකයාගෙන් අඩු කරනවා කියන්නේ මට වියදමක් නෙමෙයි. හරි ඒක නිසා ඒක මම අඩු කරන නිසා මම එයාට ගෙවන්නේ නැති නිසා මට ඒක වගකීමක් විතරයි. ඒකයි මම මෙතනට 1,60,000 බැර කරේ. හරි? මේ 1,60,000 මට වියදමක්. එහෙනම් ඒක හර කරාම කලින් ඒක නිසා ලාලට හර වෙනවා. මේක බැර වෙනවා. EPF වියදම් බැර ලාල හර වෙද්දී පරිපාලන වියදම් යටතේ සේවක අර්ථ සාධකාර මුදල් වියදම් හර 1,62,000ක් අපි යනවා කොහෙටද? ලාලගේ පරිපාලන වියදම් යටතේ. ගෙවිය යුතු සේවක අර්ථ සාධකාර මුදල් ඔයා සම්පූර්ණයෙන් ගෙවිය යුතු 2,70,000ක්. ඒ කියන්නේ මම ගෙවිය යුතු 1,62,000 දාන අඩු කරගත්තු 1,60,000 ඒක එකතු 2,70,000යි. එහෙනම් ඔයා මුදලින් ගෙවනවා මොකද වෙන්නේ? ගෙවිය යුතු සේවක අර්ථ සාධකාර මුදල් හර 2,70,000යි. මුදල් බැර 2,70,000යි. සේවක භාරකාර අරමුදල් වියදම් නම් මොකද්ද වෙන්නේ? ලාලට හර වෙනවා. කියන්නේ පරිපාලන වියදම් යටතේ සේවක භාරකාර අරමුදල් වියදම් කියලා 40,500ක් පරිපාලන වියදම් යටතේ ලයිස්තුගත වෙනවා. ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් ගිණුම 40,500යි. එහෙනම් ඒක මුදල් ගෙවන ඔයා. මුදල් ගෙවන අවස්ථාවේ ද්විත්ව සටහන දාන්නේ. ද්විත්ව සටහන වෙන්නේ ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් හර 40,500යි. මුදල් බැර 40,500යි. ඔන්න ඔය ආකාරයට තමයි අපේ ද්විත්ව සටහන් ටික කොහෙට යන්නේද? වැටුප් වලට අදාළ ද්විත්ව සටහන් ටික ගැලපෙනු ලැබෙන්නේ. හරිද? පැහැදිලිද? හරි. මේ pay එක අපි මෙතනින් එහාට කතා කරන්නේ pay. මොකද pay කියන්නේ ඇත්තටම සේවකයාගෙන් අපි අඩු කරන මුදලක් විතරයි. ඉතින් අපි එතනින් එහාට ඉවරයි. එතනින් එහාට සේවකයට අයිතියක් තියෙනවා මෙන්න මේ අඩු කරලා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවපු මුදල අර කලින් අපි කතා කරේ බදු බැරක් කියලා. එන්නේ බදු බැර වශයෙන් එයාගේ ආදායම් බද්ද ගෙවද්දී යාට පුළුවන් මේ බදු බැර අඩු කරගන්න. එයා ගෙවපු අපි එයා වෙනුවෙන් ගෙවලා තියෙන pay ප්‍රමාණය. අපි එයා වෙනුවෙන් ගෙවුවට එයා වෙනුවෙන් අපි මුදල් අරන් ගිහලා ගෙවුවේ විතරයි කරේ. එයාගෙන්ම තමයි අපි මුදල අඩු කරගත්තේ. පැහැදිලිද? එතකොට pay කියන්නේ හැමතිස්සෙම මතක තියාගන්න
සේවකයාට බදු බැරක් මට මුකුත් නෙමෙයි මට එක වගකීමක් විතරයි මම ඒක ගෙවුවෙන් පස්සේ මේ ගින්ම බිඳුව වෙලා යනවා මේ ගින්ම බිඳුවයි දැන් පේනවනේ හරි එකම මට වතින වගකීම තමයි මම සේවකයාගෙන් ඒක අඩු කරගෙන මම ඒක ගිහිල්ලා දෙන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එච්චරයි මට තියෙන වගකීම නැතු මගේ වියදමක්වත් මට මුකුත්වත් නෙමෙයි පැහැදිලිද මම එයාගෙන් අඩු කරගන්නවා සේවකයාගෙන් අඩු කරගෙන මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවුවට පස්සේ මට එතනින් එහාට වගකීමක් නැහැ. දර වෙලා තිබ්බා ඉස්සරහට මුදල් ගෙවුව ගම වගකීම ක්ලෝස්. එතනින් එහාට ඒකේ විශේෂ ක්‍රියාවක් ගන්නෙ නැහැ. හොඳයි. නෝට් එක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න. අපි ඊළඟ අන්තිම ගැළපිල්ල අපි සාකච්ඡා කරන 12 වෙනි ගැළපිල්ල. ගැළපිල්ල වශයෙන් VAT එක, value added tax ඒ සමගාගේ ගැළපිලි සම්පූර්ණයෙන් අවසන් වෙනවා. බලන්න. ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා සම්පූර්ණයෙන්ම නෝට් එක කම්ප්ලීට් කරගන්න. හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ මෙතන තියෙන සේවකයාගේ දායකත්වය EPF ETF 12 සහ 3 මේක ව්‍යාපාරයට වියදමක්. මේක ව්‍යාපාරයට වියදමක්. EPF 8 අඩු කිරීමක්. ඒක අඩු කිරීම යටතේ තමයි මෙන්න මේ දිස්ත්‍රාණ යටතේ අපි ඇතුළත් කරන්නේ. හරි? ඉක්මනට ලියන්න. VAT එක ගැන ළමයි කතා කරද්දී එකතු කළ අගය මත බද්ද කියන දේ ඔයා කලිනුත් අහලා තියෙනවා. මේක ළමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාර වලට හරි ලේසි වෙන් කරන්න. ඒ කියන්නේ ව්‍යාපාර අපිට බෙදා වෙන් කරන්න පුළුවන් VAT ලියාපදිංචි ව්‍යාපාර සහ VAT ලියාපදිංචි නොවු ව්‍යාපාර. VAT ලියාපදිංචි වීමේ ව්‍යාපාරයක් නම් වර්තමානයේදී රුපියල් මිලියන 75ක කාර්තුවක විකුණුම් පිරිවැටුම අභිබවා යන්න ඕනේ වර්තමානයේ වන විට VAT ලියාපදිංචි වීමට. එතකොට රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැටුමක් සහිත ව්‍යාපාර තමයි වර්තමානයේ වෙන විට VAT ලියාපදිංචි විය යුත්තේ. ඊට අමතරව තවත් ව්‍යාපාර නිෂ්පාදන ව්‍යාපාර ඒ වගේ අපනයනකරුවන් ඒ සඳහා මම නෝට් එක දීලා තියෙනවා නෝට් එක බලන්න. ඒ තියරි කොටස හරි මෙතන ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් කතා කරද්දී අපිට පැහැදිලි ලෙස බෙදා වෙන් කරන්න පුළුවන් VAT ලියාපදිංචි ව්‍යාපාර සහ VAT ලියාපදිංචි නොවු ව්‍යාපාර. මෙතන තියෙන ප්‍රධාන දෙයක් තියෙනවා VAT ලියාපදිංචි නොවු ව්‍යාපාරයකට VAT එක අය කරන්න හැකියාවක් නැහැ. එහෙනම් එයා භාණ්ඩ මිලදී ගනිද්දී යම් හේකින් VAT සඳහා ගෙවීමක් කරොත් එයාට එම VAT මුදල නැවත අය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් එවැනි ව්‍යාපාර බලන්න VAT සඳහා ලියාපදිංචි නොමැති ව්‍යාපාර. මෙවැනි ව්‍යාපාර සඳහා භාණ්ඩ විකිණීමේදී හෝ සේවා සැපීමේදී තම විකුණුම් මිලට තම ආදායමට VAT එකතු කළ නොහැකි අතර තමන් VAT සහිත භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ අදාළ වියදම් දැරීමේදී ඒවා නැවත අය කර ගැනීමේ හැකියාවක් නොමැත. එම නිසා දරන ලද VAT ප්‍රමාණයද එම භාණ්ඩයේ පිරිවැයක් හෙවත් සේවාවේ පිරිවැයක් ලෙස සැලකිය යුතුය. එහෙනම් සාමාන්‍ය පිරිවැයක් ලෙස සැලකලා අපි ඒක ගැනුම් මිලට මෙක්ක ඔයගොල්ලෝ දාන්න එක දිත්ත සටහනයි ගැනුම් ගිණුම හර 108යි අපි හිතමු ගැනුම් මිල රුපියල් 100යි VAT එක 8යි 108යි එහෙමයි හැදුනේ. එහෙනම් ගැනුම් ගිණුම හර 108යි 100 නෙමෙයි 108යි මුදල් ගිණුම බැර 108යි එච්චරයි. එතනින් මේක ඉවරයි. ආයිමත් VAT සදා ගිණුම් තව යන්නේ නැහැ. නමුත් ව්‍යාපාරය VAT ලියාපදිංචි ව්‍යාපාරයක් නම් මේක ළමයි අනුපාත වශයෙන් අපිට බෙදා වෙන් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් VAT ලියාපදිංචි ව්‍යාපාර අතරින් අපිට දකින්න පුළුවන් VAT නිදහස් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර නැත්නම් VAT නිදහස් ව්‍යාපාර. මෙවැනි VAT නිදහස් ව්‍යාපාර සාමාන්‍ය ට්‍රැක්ටර් වගේ ගෙන්නද්දී ඒවට VAT ආය කරන්නේ නැහැ ආනයනය කරද්දී. හරි එක විකුණද්දිත් එහෙමයි. එතකොට VAT නිදහස් ව්‍යාපාර තියෙනවා. තව තියෙනවා VAT zero rated ව්‍යාපාර. ඒ කියන්නේ VAT 0.0 අනුපාතය යටතේ වැටෙන භාණ්ඩ වැටෙන ව්‍යාපාර. තව තියෙනවා සම්මත අනුපාතය යටතේ VAT අය කරන ව්‍යාපාර. අපි ගත්තොත් VAT නිදහස් ව්‍යාපාර මෙවැනි ව්‍යාපාර විසින් අලෙවි කරන භාණ්ඩ VAT වලින් නිදහස් වේ. ඒක පැහැදිලි හොඳට VAT වලින් නිදහස් වේ. එනම් මේවා විකිණීමේදී VAT අය නොකරන අතරම ඇතැම් විට මිලට ගැනීමේදීද VAT ඇතුළත් නොවේ. එහෙනම් එවැනි ව්‍යාපාර VAT නිදහස් ව්යාපාර වලට සමහරක් වෙලාවට භාණ්ඩ මිලට ගනිද්දිත් එයා VAT සඳහා වියදමක් දරන්නේ නැහැ.
නමුත් ඇතැම් අවස්ථාවලදී තමන් මිලදී ගැනීමේදී වැට් දරන අතර එම දරන ලද වැට් වටිනාකම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත අය කරගත නොහැකි වෙයි. අන්න වැදගත්කම. මෙයා යම් හේකින් වැට් සඳහා වියදමක් ගෙවීමක් කරොත් භාණ්ඩ මිලදී ගනිද්දී යාට අවශ්‍ය භාණ්ඩ මිලදී ගනිද්දී ඒ වැට් මුදල පුතේ මෙවැනි ව්‍යාපාර වලට නැවත අය කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ළමයි මේ වගේ ව්‍යාපාරයක උනත් වැට් සහිතව භාණ්ඩ මිලදී ගන්න සිද්ධ වුණත් වැට් සඳහා පිරිවැයක් දැරුවත් එවැනි ව්‍යාපාරයක උනත් ළමයි හාත්පසින්ම සමානයි වැට් සඳහා ලියාපදිංචි නොමැති ව්‍යාපාරයක සිදුවන ගිණුම් කරන සටහනට. හේතුව අපි නිකන් ගමු උදාහරණ කලින් උදාහරණෙමයි. මෙයා වැට් නිදහස් ව්‍යාපාරයක්. එයා භාණ්ඩයක් මිලදී ගන්න රුපියල් 108කට ඒ 108න් ගැනුම් මිල වෙන්නේ රුපියල් 100යි. වැට් 108යි එන 108 හැදෙන්නේ එහෙමයි. නමුත් එයාට කිසිදු හැකියාවක් නැහැ පුතේ. එයාගේ වැට් ගෙවපු වැට් ප්‍රමාණය රුපියල් 8 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත ඉල්ල ගන්න, අය කරගන්න. ඒ නිසා එයාගේ දිස්සදාන ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. මෙතනින් වාසනාවන්තම ව්‍යාපාර වර්ගය වැට් 100% භාණ්ඩ සහිත ව්‍යාපාර. මෙන්න මෙවැනි ව්‍යාපාර ගොඩක් වෙලාවට මේක භාණ්ඩ අපනයන වගේ ව්‍යාපාර වැට් 0 rated වැට් කියලා කියන්නේ. 0 rated වැට් භාණ්ඩය තමයි අපි අපනයන සාමාන්‍යයෙන් ගත්තොත්. මෙවැනි භාණ්ඩ විකිණීමේදී වැට් අය කිරීමක් නොකරන අතර හේතුව වැට් අය කරන්නේ නැතුව රජය උත්සාහ කරන ළමයි මෙන්න මේ භාණ්ඩ අලෙවිය අපනයන වැඩි කරන්න පුළුවන් තරම්. මොකද අපනයන වැඩි වෙනවා කියනවා දන්නවා ආර්ථික විද්‍යානුකූලව ඒක ආර්ථිකයට යහපත් දෙයක්. වැට් අය කිරීමක් නොකරයි. මෙවැනි භාණ්ඩ විකිණීමේදී වැට් අය කිරීමක් නොකරයි. කෙසේ වුවද මෙවැනි භාණ්ඩ නිෂ්පාදනයේදී යම් ලෙසකින් වැට් සඳහා පිරිවැයක් ගන්නු ලැබුවොත් එම දරන ලද වැට් පිරිවැය නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක. අන්න කෙනෙකුට අහන්න පුළුවන් සර් මොකද්ද වෙනස වැට් නිදහස් ව්‍යාපාරයකයි වැට් 0 rated ව්‍යාපාරයකයි? මෙවැනි භාණ්ඩ විකුණද්දී ළමයි වැට් අය කරනවා. හැබැයි බිඳුව අනුපාතයට. හරි. මෙතන අය නොකරයි වලට වඩා වැට් 100% අනුපාතයට අය කරයි කියන්නේ. වැට් අය කිරීම වැට් 100% අනුපාතයට අය කරයි. ඒක පැහැදිලි ඉතින්. මේක වැට් ව්‍යාපාරයෙන් වැට් නිදහස් සම්පූර්ණයෙන්ම වැට් අය කරන්නත් බෑ. හැබැයි යා ගෙවන වැට් එකට නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම මුදල් ලබා ගන්නත් බෑ. මේකේ භාණ්ඩ අලෙවිදී වැට් අය කරනවා. හැබැයි කී අනුපාතයට 100%. 100% කියන්නේ වැට් එකක් නෑ. හරි. වැට් එකක් නැතුව යා භාණ්ඩ විකුණන්නේ. වැට් 0 rated බිඳුවේ අනුපාතයටයි වැට් අය කරන්නේ. කියන්නේ වැට් එකක් අපි විකුණද්දී ලැබෙන්නේ නෑ අපිට වැට් එකක්. අපි අය කරගන්නේ නෑ. නමුත් අපි දරනා වියදම් අපි ඒ වියදම් දරද්දී සමහරක් වෙලාවට වැට් ඇතුළත්වයි අපි භාණ්ඩ මිලදී ගන්න. අන්න එවන් අවස්ථාවක අපිට පුළුවන් මොනා කරන්නද? අර අපි ගෙවපු ව්‍යාපාරයේ ගෙවපු වැට් ප්‍රමාණය නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් ඉල්ල ගන්න. මොකද පුතේ වැට් එක කියන්නේ මගෙන් අර සමාගම මගේ සැපයුම් කරු මගෙන් වැට් අය කරගත්තට එයාගේ අයිතියක් නෑ ඒ වැට් එක. ඒ වැට් එක ගිහිල්ලා කාටද ගෙවන්නේ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. මේක වඩාත් හොඳට නිරවුල් වෙනවා ඔයාට මෙන්න මේ ස්ටෑන්ඩඩ් රේට් එක නැත්නම් සම්මත අනුපාතයට ගණනය කිරීමේදී අපි එක නිදසුනක් ඇසුරෙන්ම සාකච්ඡා කරනවා. නමුත් මතක තියාගන්න ඕනේ මෙන්න මේ තුන වැට් ව්‍යාපංචි නොමැති නම් ඒ ව්‍යාපාරයේ වැට් සඳහා කිසිදු ගැළපීමක් සිද්ධ වෙන්නේ නැහැ. වැට් ව්‍යාපංචි නමුත් වැට් නිදහස් ව්‍යාපාරයක් නම් එවන් ව්‍යාපාරයකට පුතේ එකම දේ වැට් භාණ්ඩ විකුණද්දී වැට් අය කරන්නේ නැහැ. සහ සමහර භාණ්ඩ මිලදී ගනිද්දී වැට් අය කිරීමක් වැට් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙසේවත් ඇතැම් අවස්ථාවන් තියෙනවා යා වැට් ගෙවන සමහර භාණ්ඩ මිලදී ගනිද්දී යාට අවශ්‍ය. නමුත් ඒ ගෙවන වැට් එක නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අය කරගන්න බෑ. මේ දෙක අතර තියෙන වෙනස ගත්තොත් B යටතේ වැට් 100% අනුපාතයට අය කරන්නේ. ඒ කියන්නේ විකුණද්දී 100% අනුපාතයට වැට් අය කරනවා. නමුත් 100% අනුපාතය කියන්නේ අපිට වැට් එකක් එන්නේ නැහැ.
ඒ වගේම එයා භාණ්ඩ මිලදී ගනිද්දී එයා යම් හේකින් you can zero rated bet තියෙන ව්‍යාපාර භාණ්ඩ මිලදී ගැනීමේදී යම් සඳහා වැට් වියදමක් වැට් පිළිවෙත් දැරුවොත් මෙවැනි ව්‍යාපාරයකට හැකියාව තියෙනවා එම ගෙවූ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලබා ගන්න හිමිකමක් තියෙනවා. එහෙනම් මේ zero rated වෙන එක තමයි හොඳ. ද්විත්ව සටහන අපි වැට් පාලන ගිණුම හර ගැනුම් ගිණුම හර 100යි මුදල් ගිණුම හෝ ණය ගිණුම බැල 108යි. වැට් පාලන ගිණුම හර 8යි. එහෙනම් මෙයාට මේක වත්කමක්. වැට් පාලන ගිණුම හර කියන්නේ වත්කමක්. වැට් පාලන ගිණුම හර 8යි ගැනුම් ගිණුම හර 100යි මුදල් ගිණුම හෝ පාලන ණය පාලන ගිණුම බැල 108යි. C වැට් සම්මත අනුපාතයකට එනම් 100 මේ වෙද්දි ළමයි තියෙන 108 අනුපාතය වර්තමානයේ වන විට 108 අනුපාතයකට කෙරෙන ව්‍යාපාර මෙවැනි ව්‍යාපාර භාණ්ඩ අලෙවි කිරීමේදී සම්මත අනුපාතයට විකුණුම් මත වැට් අය කරයි මේවට අපි කියනවා නිමැවුම් මත එකතු කළා කිය මත බද්ද කියලා අවුට්පුට් වැට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනකොට භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන් දරන යෙදවුම් මත එකතු කළා කිය. ඒ කියන්නේ ඉන්පුට් වැට් එක ඔවුන්ට නැවත අය කරගන්න පුළුවන්. අවුට්පුට් වැට් කියන්නේ අපි භාණ්ඩ විකුණලා පාරිභෝගිකයන් අය කරගන්න එක. ඉන්පුට් වැට් එක කියන්නේ අපි භාණ්ඩ මිලදී ගැනීමේදී අපි දරපු එකතු කළා කිය මත බද්ද. උදාහරණයක් ගත්තොත් විකුණුම් රුපියල් ලක්ෂ 10ක් රුපියල් ලක්ෂයක විකුණුම් වැට් රහිතව 100ට වැට් රහිත මිල තමයි විකුණුම් ලක්ෂය කියන්නේ. ගැනුම් රුපියල් 60000යි වැට් රහිත මිල වැට් අනුපාතය 8යි. වඩා ප්‍රකාශයක් ඇසුරෙන් ප්‍රකාශනයක් ඇසුරෙන් ගණනය කරනවා නම් නිමැවුම් මත එකතු කළා කිය මත බද්ද විකුණුම් මත ඒ කියන්නේ විකුණුම් රුපියල් ලක්ෂය ලක්ෂයෙන් 100ටක් ඒ කියන්නේ රුපියල් 8000යි නිමැවුම් මත වැට් එක මේක මම අය කරගන්න එකක් මගේ අලෙවියෙන්නේ විකුණුම් වලින්නේ පාරිභෝගිකයන්නේ එහෙනම් මට මේක වගකීමක් පුතේ නිමැවුම් මත වැට් එක හැමතිස්සෙම මතක තියාගන්න නිමැවුම් මත එකතු කළාගේ මත බද්ද මම මේක බැක්වර්ඩ් ඔයාලට පුළුවන් මේක රිවයින්ඩ් කරලා ලියා ගන්න. හරි? නිමැවුම් මත එකතු කළා ගේ මත බද්ද. නිමැවුම් මත නැත්නම් ඉංග්‍රීසියෙන්ම ලියන්න අවුට්පුට් වැට් එක ළමයි විශාලයි නම් ඉන්පුට් වැට් එකට වඩා මෙවැනි ව්‍යාපාරයක එම අවස්ථාවේදී තියෙන්නේ වගකීමක්. ගෙවිය යුතුයි කියන්නේ. ගෙවිය යුතු එකතු කළාගේ මතයක් තමයි තියෙන්නේ. යම් එකකින් අවුට්පුට් වැට් එක කුඩායි නම් ඉන්පුට් වැට් එකට වඩා. එවැනි ව්‍යාපාරයක තියෙන්නේ වත්කමක් ව්‍යාපාරයට හේතුව තමයි මේක ලැබිය යුතුයි නැවත අය කරගත හැකි. හරි. බලන්න මම මෙතන උදාහරණයක් පළවෙනි උදාහරණය විකුණුම් මත රුපියල් ලක්ෂයෙන් 108ක් 8000යි යෙදවුම් මත මම භාණ්ඩ මිලදී ගත්තා මත රුපියල් 60000ක භාණ්ඩ මිලදී ගත්තේ 108 අනුපාතය යටතේ 4800යි. එහෙනම් මම ගෙවිය යුතුයි වැට් එක රුපියල් 3200ක් තව දුරටත්. උදාහරණ දෙවෙනි එක මම ළමයි ද්විත්ව සටහනුත් මෙතනින් ඉදිරිපත් කරා. දෙවෙනි උදාහරණයට මම එකතු කරා පළවෙනි උදාහරණයට අමතරව ඒ පළවෙනි උදාහරණයේ තොරතුරු වලටම මම තව එකව කරා තමයි මේ පළවෙනි උදාහරණයේ තොරතුරු වලට මම එකතු කරා යන්ත්‍ර මිලදී ගැනීමක්. යන්ත්‍රයක් මිලදී ගන්න මේ ව්‍යාපාරයේ රුපියල් 540000ක මේ 540000ක යන්ත්‍රය මිලදී ගන්නදී වැට් සහිතවයි මේ යන්ත්‍රය මිලදී ගන්නේ 540000න් වැට් මුදල කොහොමද ළමයි හොයන්නේ 540000 කියන්නේ වැට් 540000 කියන්නේ වැට් සහිත මිල වැට් අනුපාතය 108යි ඒ කියන්නේ 108ක් තමයි 540000 කියන්නේ අපිට වැට් ප්‍රමාණය වන්න නම් 8ෙන් වැඩි කර දෙයක් එතකොට රුපියල් 40000යි වැට් එක රුපියල් 40000යි වැට් එක රුපියල් 40000යි බලන්න ළමයි මම මේක ද්විත්ව සටහන ඇසුරෙන් නිරූපණය කරලා තියෙනවා ද්විත්ව සටහනක් ඇසුරෙන් බලන්න චුට්ටක් බලන්න පොඩ්ඩක්
දිත්ත සටහනක් ඇසුරේ මම යන්ත්‍රය මිලදී ගත්ත රුපියල් ලක්ෂ 5ක යන්ත්‍රය මේ ලක්ෂ 5,40,000ක් වැට් එක නම් ලක්ෂ 5යි යන්ත්‍රය වටින්නේ. එහෙනම් යන්ත්‍ර ගිණුම හර ලක්ෂ 5යි වැට් පාලන ගිණුම හර 40000යි. එයි 40000 කර වෙන්නේ වැට් එක මේකේ 40000යි. ඒක නිසා වැට් පාලන ගිණුම හර 40000යි. මුදල් පාලන ගිණුම බැර 5,40,000යි. මොකද මම මුදල් ගෙවන රුපියල් 5,40,000. ඊළඟ විකුණු අරකමයි හරි ලක්ෂයෙන් 108ක්. ඒ කියන්නේ මුදල් ගිණුම මට මුදල් දෙන රුපියල් 1,08,000ක්. භාණ්ඩ විකුණන්නේ මම රුපියල් ලක්ෂයක. ඒක නිසා මෙතනින් අය කරගන්න වැට් එක 8,000යි. එහෙනම් වැට් පාලන මට වගකීමක් වැට් පාලන ගිණුම බැර වෙනවා රුපියල් 8,000ක්. ඊළඟ එක වෙන්නේ ගැනුම් ගිණුම හර වෙනවා රුපියල් කීයද ළමයි? ගැනුම් ගිණුම රුපියල් හර වෙන්නේ රුපියල් 60,000ක්. අපේ කලින් එකමයි ගැනුම් ගිණුම රුපියල් 60,000ක් හර වැට් පාලන ගිණුම හර වෙනවා රුපියල් 4,800ක්. මොකද මම භාණ්ඩ මිලදී ගනිද්දි මම ගෙවුවා. එහෙනම් මට ඒක වත්කමක්. මං ගෙව්වේ ඒවා මට වත්කම මට නැවත අය කර ගන්න පුළුවන්. හේතුව මම වැට් ලියාපදිංචි ව්‍යාපාරය. එහෙනම් වැට් පාලන ගිණුම හර 4,800යි. මුදල් ගිණුම මේ දෙක එකතුව 64,800යි. වැට් පාලන ගිණුමක් මං ගහලා පෙන්නලා තියෙනවා. බලන්න අර 40,000ක් හර වෙන එක වැට් පාලන ගිණුම හර කරා 40,000ක් මුදල් කියලා වරන් ඇතුලේ යන්ත්‍ර ගැනීම මත මුදල් ගිණුම සම වෙන වැට් පාලන ගිණුම ආයෙත් බැර කරා රුපියල් 8,000ක් මුදල් කියලා විකුණුම් මත ගෙවු වැට් එක ආයිමත් C ගැනුම් මත ගෙවු වැට් එක 4,800ක් හර වෙනවා මුදල් කියලා ගැනුම් මත ගෙවු වැට් එක. ඔයාගේ ශේෂයේ භාගයේ මේ පැත්ත තමයි ලොකු පැත්ත. හර පැත්තේ නම් 44,800 එකතුව බැර පැත්තට 44,800යි. ශේෂයේ භාගයේ දිනන 36,800යි. ඕකම මම පෙන්වුවා ළමයි ප්‍රකාශයක් ඇසුරින් නිමැවුම් මත වැට් එක විකුණුම් අර 8,000ම තමයි. යෙදුම් මත වැට් එකේදී 4,800 තවත් එකතු වෙනවා. යන්ත්‍ර මිලදී ගැනුම් මත තියෙන වැට් එක රුපියල් 40,000ක්. එහෙනම් යෙදුම් මත මුළු වැට් එක එනවා 44,800ක්. නිමැවුම් මත වැට් එක 8,000ක් විතරයි. එහෙනම් 36,800ක්. ඒක මොනවාද? යෙදුම් වැඩි. යෙදුම් මත ඉන්පුට් වැට් එක වැඩි. ඉන්පුට් වැට් එක වැඩි කියන්නේ මට ඒක වත්කමක්. හේතුව මට මේ 36,800 මම වැඩිපුර ගෙවලා තියෙන 36,800 මට අය කරගන්න පුළුවන් කාගෙන්ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. රයිට්? සම්පූර්ණයෙන්ම ඔයාගේ නෝට් එක ලියා ගන්න. මින් අනතුරු අපි සාකච්ඡා කරන්න ගන්නේ ගිණුම් කරන ප්‍රමිතවල සිට බලාගෙන ලියා ගන්න.